බුදුරජාණන් වහන්සේ විසින් නිවන් අවබෝධ පිණිස වැඩිය යුතු ඒකායන මාර්ගය ලෙස පෙන්වා වදාළ උතුම් සතර සතිපට්ඨානය තේරුම් ගත හැකි පරිදි පූජ්‍ය ගලිකමුවේ ඥානදීප හිමියන් විසින් විස්තරාත්මකව සිදු කරන ලද ධර්ම දේශනා මාලාව. සිව්වන දේශනාව පිළිකුල් භාවනාව. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න බොහොම සද්ධාවෙන් ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන මොහොත. ඉතින් අද දවසේත් ධර්මයේ ශ්‍රවණය කරන ලක්හඬ සිත නිවන බුදුබණ ඔස්සේ මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි ආශිර්වාද කරන. පින්වතුනි, ඔබට මතක ඇති පසුගිය ධර්ම දේශනා කීපේ අපි විශේෂ මාතෘකා පෙළක් යටතේ කොටසෙන් කොටස මේ ධර්ම දේශනාවන් සිදු කරා. අපි මාතෘකා කරගත්තේ මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාම මාණික්‍ය. ඒ තමයි සතර සතිපට්ඨාන. වටිනාම වස්තුව සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් අතර දවසක් බුදුරජාණන් වහන්සේ පහාරාද කියන අසුර නායකය අසුරේන්ද්‍රය බුදුරජාණන් වහන්සේ මුණගැහිලා අහනවා, ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ, මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් බුද්ධ ශාසනයට මේ තරම් ඇලුම් කරන්නේ, මේ තරම් ආස කරන්නේයි. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා, පහාරාද, ඊට කලින් ඔබ කියන්නේ මේ අසුරයන් මහා සාගරයට මේ තරම් ඇලුම් කරන්නේ ආස කරන්නේයි. ඒ වෙලාවේ පහාරාද කරුණු 8ක් විස්තර කරනවා. ඒ අසුර පිරිස මහා සාගරයට ඇලුම් කරන හේතු 8ක් බුදුරජාණන් වහන්සේට එකින් එක විස්තර කරා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ කාරණාම ඇසුරු කරගෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් මේ බුද්ධ ශාසනයට ආස කරන්නෙත් ඔය වගේම කාරණා නිසාමයි කියලා බොහොම ලස්සන දේශනාවක් දේශනා කරා. මේක තියෙන්නේ පහාරාද කියන සූත්‍රයේ. මේ පහාරාද අසුරේන්ද්‍රයා කියනවා, ස්වාමීනී භාග්‍යවතුන් වහන්සේ, දෙවියන් වන දිව්‍ය අසුරයන් මහා සාගරයේ තියෙන වටිනා වස්තුව, වටිනා මාණික්‍ය දකිනවා. මේ මැණික් වර්ග තියෙන්නේ පොළොවේ විතරක් නෙමෙයි, මහා සාගරයේ තියෙනවා. මුහුදු පතුලේ තියෙන වටිනා මැණික්. ඒවා ගැන සඳහන් වෙනවා මේ දේශනාවේ. මුතු, මැණික්, ශක්, ශිලා, වෙරළුමිනි ආදී මිල කළ නොහැකි වටිනා වස්තුව සාගර පතුලේ තියෙනවා. ඒවැ වටිනාකම මේ වස්තුව දකිනවා දෙව්ලොව ඉන්න දිව්‍ය අසුරයන්. ඒ නිසා මහා සාගරයට ඔවුන් ඇලුම් කරනවා, ආස කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ, පහාරාද, ඔය වගේමයි මගේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාම මාණික්‍ය රත්න ටික තමයි සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අපි ඒවට කියනවා සත්තිස් බෝධිපාක්ෂික ධර්ම. ඒවැ වටිනාකම දන්න භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් බුද්ධ ශාසනයට මේ තරම් ඇලුම් කරනවා, ආස කරනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළ. එහෙමනම් බුද්ධ ශාසනයට කෙනෙක් ඇලුම් කරන්නේ, ආස කරන්නේ මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාම වස්තු සතර සතිපට්ඨානෙ, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල ධර්ම, සප්ත බොජ්ජංග ධර්ම, ආර්ය අෂ්ටාංගික මාර්ග කියන මේ අංගයන්ගේ වටිනාකම හඳුනාගෙනමයි. ඒ අතර හැම බුදු කෙනෙක්ම දේශනා කරන අවිධහිත දේශනාවක් වන සතර සතිපට්ඨාන දේශනාව අපි මේ ධර්ම දේශනා පෙළෙන් එකින් එක කායානුපස්සනාවේ සඳහන් කොටස් එකින් එක විස්තර කරමින් මේ දේශනා පෙළ කරගෙන ආවේ. ඒ අතර අද දවසේ අපි ඊටාම වැදගත් භාවනාවක් ගැන කතා කරන. ඒ භාවනාවට ධර්මයේ කියනවා කාය ගතා සති භාවනාව.
අපි බොහෝ වෙලාවට අහලා තියෙන වචනේ තමයි පිළිකුල් භාවනාව, අසුභ භාවනාව. දැන් මේ වචනේ ඇහෙනකොටම අයියෝ ඒක නම් හරියන්නේ නැහැ වගේ හිතෙන්න පුළුවන්. අර පිළිකුල් කියලා ඇහිච්ච ගමන් අපේ හිත ගැටෙනවා. ඇයි අපි ඉන්නේ සුභ අරමුණත් එක්ක. අවිද්‍යාවේ ස්වභාවය තමයි එයා හැම වෙලාවෙම මේ ලෝකයේ දිහා බලන්නේ සංඥා විපල්ලාස තුළ. විකෘති වැරදි සංඥාවකින් තමයි එයා ඒවා දකින්නේ. අනිත්‍යයේ නිත්‍ය සංඥේ. අනිත්‍යදේ නිත්‍ය සංඥාවෙන් එයා දකිනවා. දුක්ඛේ සුඛ සංඥේ. ඇත්තටම දුකක් වුණාට ඒක සැප සංඥාවෙන් එයා දකින්නේ. ඒක තමයි අවිද්‍යාව. අනාත්මදේ ආත්ම සංඥාවෙන් දකිනවා. මේක මම මගේ මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කියලාම හිතෙනවා. ඒක තමයි ආත්ම දෘෂ්ටිය. අසුභයේදී සුභ වශයෙන් දකිනවා. අසුභ දෙයක් වුණාට ඒක සුභ සංඥාවෙන් තමයි ගන්න. ඒක යථාර්ථය දකින්න හිත කැමති නෑ. ඒක තමයි අවිද්‍යාවේ තණ්හාවේ ලක්ෂණය. ඒ නිසා අපි අසුභයි අසුභයි කියලා කියනකොටම මේ වචනේත් එක්ක එකපාරට ගැටෙනවා. ඇයි අසුභ සංඥාවෙන් තමයි ඒක ගන්න කැමති. හිත කැමති නිට්ටයයි සැපයි ආත්මයි සුභයි කියන මේ වැරදි විකෘති සංඥා විපල්ලාසෙ තුල ඉන්න. ඒ නිසා පින්වතුනි අපේ ජීවිතයේ යථා ස්වභාවය දැන් අපි මේ පිළිකුල් භාවනාව තුළ විමසලා බලන්නේ නැති දෙයක් නෙමෙයි. බොරුවට මවාගත්ත පිළිකුලක් සිහි කරනව නෙමෙයි. අපේ කයේ ඇත්තම ස්වභාවය ඇත්ත ඇති සැටියනුයි දකින්නේ. අන්න එහෙම දකිනකොට ඒවා හේතුඵල වශයෙන් දකින්න. මෙන්න මේ හේතුව නිසා මේක හටගන්නවා, මේ හේතුව නිසා නැති වෙලා යනවා. මේ ශරීරයේ විනිවිදගෙන මේ ශරීරයේ සකස් වෙච්ච පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගේ යථා ස්වභාවය අපි නුවණින් දකින්නේ. අන්න එහෙම දකින්න අපිට දහම් ඇස, නුවණ ඇස, ප්‍රඥා ඇස අපිට යමක් විනිවිද ඒකේ යථා ස්වභාවය දකින්න පුළුවන් නුවණ පහළ වෙනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරා අපි දන්නවා සාමාන්‍යයෙන් මේ ලෝකෙ මිනිස්සු ගත්තහම රාග ద్వේෂ මෝහ හැමෝගෙම එකම ප්‍රමාණවලින් එකම ස්වරූපවලින් පවතිනව නෙමෙයි. රාග චරිත ඉන්නවා. රාගයේ අධිකයි ඉන්නවා. ඊළඟට රාග සිත් අඩු ద్వේෂයේ බලවත් අය ඉන්නවා. සමහර අයට තියෙනවා රාගය නෙමෙයි ద్వේෂය තමයි ගොඩක්ම බලවත්. සමහර අය ඉන්නවා මෝහ චරිත. මෝඩකම අනුවණකම ගොඩාක් බලවත් ඔක්කොටම වඩා. එතකොට මේ ක්ලේශ ධර්මයන් අඩු වැඩි වශයෙන් සමහර අයට සද්ධාව බලවත්, සමහර අයගේ හිතේ විසිරීම විතක්ක චරිත ඉන්නවා. එතකොට මේ වගේ එක එක කෙලෙස් වල ස්වභාවය අනුව බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පුද්ගලයන් පෙන්වනවා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ කවස්ථාවක පෙන්නනවා මේ ඒ ක්ලේශයන්ගේ ස්වභාවය අනුව ඒවා යටපත් කරන්න නම් මෙන්න මේ විදිහට භාවනාවල් වැඩිපුර වඩන්න. ඒ තමයි අසුභ භාවයේ තබ්බා රාගස්ස පහනාය. අසුභ භාවනා වැඩිපුර වඩද්දී වැඩියෙන් පුරුදු කරනකොට රාග සහිත සිත ප්‍රහාණය වීම පිණිස පවතිනවා. මෙත්තා භාවයේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය. කෙනෙක් මෛත්‍රිය වඩනවා, නිතර මෛත්‍රී සිත වඩන, මෛත්‍රිය පුරුදු කරනවා. ව්‍යාපාදයේ තරහව ප්‍රහාණය වීම පිණිසේ මෛත්‍රිය උපකාර කරනවා. ඊළඟට අනිත්‍ය සංඥා භාවයේ තබ්බා අස්මිමානා සමුග්ඝහතාය. මේ මම මගේ කියන මේ දෘෂ්ටි අස්මිමානය නැති කරගන්න අනිත්‍ය මනසිකාර, අනිත්‍ය අනුව බැලීම යාට උපකාර වෙනවා. ඊළඟට ආනාපාන සති භාවයේ තබ්බා විතක්කූපච්ඡේදාය. කෙනෙක් ආනාපාන සති භාවනා වඩනවා, බහුල වශයෙන් වඩනවා. හිතේ තියෙන විතර්ක, මේක කොහොමද, අරක කොහොමද, මේක කොහොමද, මෙන්න මේ විතර්ක සහිත හිත විතර්ක සංසිඳවා ගන්න ආනාපාන සතිය උපකාර වෙනවා. ඒ නිසා අපේ හිතේ ස්වභාවය හොඳට තේරුම් අරගෙන ඒ මොහොතේ බලවත් වෙන ඒ ක්ලේශ ධර්මයන් යටපත් කරගන්න අපට මේ භාවනාව ඉතාම වැදගත් වෙනවා. ඊළඟට මේ භාවනාව පටන් ගන්නකොටම ඔබ තේරුම් ගන්න ඕන දෙයක් තමයි අසුභ භාවනාව කරා කියලා කරපු පමණින් රාගය නැති වෙන්නේ නැහැ. මේ රාගය කියලා කියන්නේ සංයෝජනයක්. කාම රාග පටික එක සංයෝජනයක් හැටියට තියෙන.
මේ රාගසිත සම්පූර්ණයෙන් නැතිවෙන් මතකතියාගන්න සෝවාන් පලයට පත් වනත් ඒ රාග සහිත සිත ප්‍රහාණය වෙන්නේ. සෝවාන් වෙන්න කෙනාට සක්කායිදිට්ටි විචිකිච්චා සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජන පමණයි ප්‍රහාණය වෙන්න. හැබැයි ආර්ය කාන්ත සීලයෙන් යුක්තයි. තමන්ගේ හිතේ රාග සිතුවිල්ලක් ඇති වුනත් ඔහු කිසිම විදිහකින් අපායගාමි අකුසලයකට වැටෙන්නේ නොමග යන්නේ. ඔහු ඒ සිතුවිල්ල හඳුනගෙන එක ධර්මය තුළින් මෙනෙහි කරලා යටපත් කරගන්න. ඊළඟට සකදාගාමියයි. කාමරාග පටික සම්පූර්ණයෙන් නැති වෙලා නෙමේ. සකදාගාමී පලයට පත්වෙනකොට තුනීවීමක් යටපත්වීමක් පමණයි සිද්ධවෙන්. කෙනෙක් අනාගාමි වෙන අන්න එතකොට අනාගාමි වෙනකොට කාමරාග පටික සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙලා යනවා. එහෙමනම් කාමරාග පටික සංයෝජන සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙන්නේ අනාගාමී ඵලයට පත්වෙනකොට. ඒ නිසා භාවනා කරන්න පටන්ගන්නකොට මොකද සමහරු මේ වචනය ඇහෙනකොට අම්බෝ අසුභ භාවනාව කරලා නිකම් පව් ජීවිතේ පාවේ. ඊළඟට බිරිඳ එපාවේ බිරිඳට හිතෙන්න පුළුවන් ස්වාමියායි පාවේ. මේ පවුල් කඩාකප්පල් වෙයි. මේ ගෙවල් වල කාමභෝගී ජීවිත ගත කරගන්න බැරි වෙයි. ඒ නිසා මතක තියාගන්න අපි අපේ කයේ ඇත්ත ස්වභාවය යථා ස්වභාවයේ නුවණින් දකිනකොට අපිට ජීවත්වීමේදී එදිනෙදා බුද්ධිමත්ව නුවණින් ප්‍රඥාවෙන් තීරණ ගන්න අපේ ජීවිත ගැන අවබෝධයෙන් දකින්න උපකාර වෙනවා. ඒ ඇරෙන්න කෙනෙක් භාවනා කරා කියලා මේ පැය භාගයක් පැයක් භාවනා කරා කියලා අසුභ වශයෙන් වැඩුවා කියලා මේ භාවනාව කරනකොටම පටන් ගත්ත ගමන් අනාගාමී වෙනව නෙමෙයි. කාමරාග ප්‍රහාණය වෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වන මහණෙනි එයා නිතර නිතර භාවනා කරනකොට එයාගේ අර ඇවිස්සෙන රාග සහිත හිත තමන්ට දමනය කරගන්න පුළුවන් විදියට යටපත් වෙනවා. ඒක වෙන්නේ යටපත්වීම. තමන්ගේ පාලනයට දැන් පාලනයක් නැති කෙනා. ඔබ හිතන්න මිනිස්සු රාගයේ බලවත් වුණාට පස්සේ මිනිස්සු සත්තු වගේ. සමහර සිදුවීම් අහනකොට මේ මිනිස්සු විකෘති වර්තමානය එන්න අර කොසොල් රජ්ජුරුවන්ගේ සීන සැබෑවෙන කාලයක් වගේ නොසිතන විකෘති දේවල් ලෝක අපිට අහන්න ලැබෙන. සමහරලාට මේ මගේ අම්මනේද මේ මගේ දරුවෙක් වගේ කෙනෙක් නේද මේ මගේ ගුරුවරයෙක් නේද මේ මගේ සහෝදරයා නේද ඔය බලන්න සමාජයේ දෙමව්පියෝ සමහර තමන්ගේම දරුවන් නොයෙක් විදිහේ දුරාචාරවලට යොදවනු. සමාජයේ සමහරු සත්තු වගේ දේශනාවල සඳහන් වෙන අනාගතයේ මේ කෙලෙස් ඇවිස්සිලා අපි මේ ඉන්නේ කෙලෙස් ඇවිස්සෙන කාලෙක. අවුරුදු 100න් 15ට මිනිස්සුන්ගේ ආයුෂ පිරිහෙනවා කියන්නේ විකෘති රාගයක්. විෂම රාගයක් ඇති වෙන්නේ. අධර්ම රාගයේ විෂම ලෝභයේ මිත්‍යා ධර්මයේ බලවත් වෙනවා. ඒවා බලවත් වෙනකොට දීඝනිකාය චක්‍රවර්ති සීහනාද සූත්‍ර බුදුහාඳුර පෙන්වුවා මිනිස්සු එල්ලුව බල්ලු බලල්ලු තිරිසන්නුන්ට අන්තයි කියන රාගේ ලැජ්ජ බය කියන දෙක නැති වෙනවා සමාජේ. ඒ නිසා එවැනි විකෘති ක්ලේශයන් තමන්ට යටපත් කරගෙන තමන්ට තමන්ගේ හිත පාලනය කර ගැනීමේ ශක්තිය එනවා මේ භාවනාවල් පුරුදු කරගත්ත කෙනාට. බුදුහාඳුර උපමාවකට පෙන්වුවා මහණෙනි මේ රාග සහිත හිත හරියට ගින්දරකට කුකුල් පිහාටක් ලං කරා වගේ. ඔබ හිතන්න ගිනි ගොඩක් තියෙනවා. මේ ගින්නට කුකුල් පිහාටක් ලං කරා කියලා කුකුල් පිහාට නැති වෙන්නේ. උණු වෙලා ඇකිලෙනවා. අන්න ඒ වගේ තමන්ගේ ඇවිස්සෙන දමනය කරගන්න අපහසු රාගසිත තමා තුළ ඇකිලිලා යටපත් වෙනවා. අන්න ඒ නිසා අසුභේ වඩන් පිළිකුල මෙනෙහි කරන්න. කය අනුව යථා ස්වභාවය බලමින් කාය ගතා සතිය වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නන. අපි බලමු සතර සතිපට්ඨානයේ කායානුපස්සනා කොටස කොහොමද බුදුරජාණන් වහන්සේ මේ භාවනාව අපිට විස්තර කරලා දුන්නේ. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා පුනච පරම් භික්ඛවේ භික්ඛු ඉමමේව කායං උද්දං පාදතල අදෝ කේස මත්තකා තච පරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනෝ පච්චවෙක්කති අත්ති මස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සං නහාරු අට්ටි අට්ටිමිච්චා
වක්කං හදයන් යකනං කිලෝමකං පිහකං පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු වසා කේලෝ සිංගානිකා ලසිකා මුත්තන්ති. අන්න බුදුරජාණන් වහන්සේ මේක පෙන්නන්නේ මහණෙන කෙනෙක් තමන්ගේ හිස් කේසාන්තයේ ඉඳං පාදාන්තයේ දක්වා උද්දං පාද තලා ඉම මේව කායන් උද්දම් පාද තලා අදෝ කේසමත්තක හිස් මුදුනේ ඉඳම් පාදාන්තයේ දක්වාත් පාදාන්තයේ ඉඳං කේසාන්තයේ දක්වාත් අපේ මේ ශරීරයේ දිහා සම්පූර්ණයෙන්ම බලනවා මේ ශරීරයේ නොයෙක් විදිහේ අසූචි කොටස් වලින් එක විදිහ අසූචි කොටස් ගොඩක එකතුවක් නේද මේ තුළ තියෙන්නේ කියලා කොටසෙන් කොටස හොඳට විමසල බලනවා. පිංගතුනේ අපි ගත්තොත් ඔබ දන්න අපේ ශරීරයේ සකස් වෙලා තියෙනවා ප්‍රධාන වශයෙන් සතර මහා ධාතු. අපි වට කියනවා පඨවි ආපෝ තේජෝ වායෝ. මේ සතර මහා ධාතුන්ගෙන් හටගත් ශරීරයක් රූපයක් අපිට තියෙන. එතකොට අපි පිළිකුල් භාවනාවේදී සතර මහා ධාතු කොටස් ඔක්කොම ගන්නේ නෑ. අපි ඒ වෙනුවෙන් ගන්නේ පඨවි ධාතු කොටස් 20යි ආපෝ ධාතු කොටස් 12යි. ඔන්න ඔය කොටස් 32 තමයි පිළිකුල් අසුබේ මෙනෙහි කරන්නේ මේ කායගත සති භාවනාවේ. එතකොට තේජෝ ධාතුව හැටියට ශරීරයේ තියෙන උණුසුම හමාගෙන යන වායෝ ධාතුව අපි ධර්මයේ බුදුහාඳුරෝ පෙන්නනවා වායෝ ධාතු කොටස් 6ක් තියෙනවා. තේජෝ උණුසුමේ ස්වභාවය අනුව කොටස් 4කට බෙදෙනවා. එතකොට එතන 10ක් තියෙනවා. ඒ 10 අපි අතහරිනවා. ඒ 10 ගැන මෙනෙහි කරන්නේ ධාතු මනසිකාර භාවනාවේදී. එතකොට මෙතනදී අපි පිළිකුල වඩන්නේ පඨවි ධාතුව ආපෝ ධාතුව කියන මේ ශරීරයේ තියෙන කොටස් 32ක් තියෙනවා. එතන පඨවි ධාතු කොටස් 20යි. ආපෝ ධාතු කොටස් 12යි. මේ ඔක්කොම 32යි. ඒ නිසා තමයි අපි කියන්නේ දෙතිස් කුණුප කොටස් කියලා. අපි මේක නිකන් තේරෙන විදිහට එකින් එක ඔබ සරලව තේරුම් ගන්න. කේසා. දැන් අපි මේ භාවනා කරනකොට අපේ ශරීරයේ කේස්. දැන් ඔබ හොඳට භාවනා කරද්දී ඔබ භාවනා ඉරියව්වෙන් වාඩි වෙලා ඔබේ කෙස්වල යථා ස්වභාවය දැන් බලන්න. වෙන දර බොහොම ලස්සනට හැඩ වැඩ බලපු මේ නාලා නොයෙක් විදිහ ආලේපන වර්ග සුවඳ වර්ග තෙල් ගගා මේ තියාගෙන හිටපු කෙස්වල ස්වභාවය දැන් අපි භාවනාවේදී අපි විමසලා බලනවා ඇත්තටම මේ කෙස්වල තියෙන යථා ස්වභාවය මොකක්ද? ඇත්ත ස්වභාවය. දැන් ඔබ නිකම් මේ කියන කාරණේ හොඳට නුවණින් විමසන්නකො මේ වෙලාවේ ඔබට යමක් තේරෙයි. ඒ තමයි ඔබ හිතන්න ඔබේ කෙස් දිහා. ඔබ දවස් 2-3ක් නාන්න බැරි වුණොත් ඔබට ඔළුව හොද ගන්න බැරි වුණොත් අඩු ගානේ සතියක් දෙකක් යනකොට කොච්චර සමහරලාට කොණ්ඩේ කහනවා. ඊළඟට නියපොතු වලට අර තියෙන කුණු ඔක්කොම රෝල් වෙලා නියපොතු වලට එනවා කුණු ටික. ඔබ දැකලා ඇති සමහර ඔය නොයෙක් හිඟන්නෝ ඉන්නවා, සමහර අය ඉන්නවා, සමහරු භාවනා කරගෙන ඉන්න අය ඉන්නවා, ඔය අමුතු දෘෂ්ටිවල පිහිටපු මිත්‍යා දෘෂ්ටිකෝ ඉන්නවා. ඔය ඉන්දියාවේ ඉන්නවා නොයෙක් සාදුවරු. එක එක විදිහට භාවනා කරන නොයෙක් මතවාද විශ්වාස කරගෙන ශරීරයට අනේක දුක් දෙන අය ඉන්නවා. අවුරුදු ගණන් නාලනේ. ඊළඟට කොණ්ඩේ අර හැඩ පළු ගෙතිලා මස් දළු වගේ ඇවිල්ලා සම්පූර්ණයෙන්ම කැරලි කැරලි ගැහිලා දූවිලි පිරිලා සමහර පණුවෝ. එතකොට හිතන්න මේ කේස් කියන්නේ මොනතරම් අපිරිසිදු වෙන දෙයක්ද? ඊළඟට ඔබම හිතන්න ඔබ කොච්චර තමන්ගේ කෙස් වලට ආස කරත් අපි හිතමු ඔබ කන බත් එකේ ඔබේම කෙස් ගොඩක් ගුලියක් තිබුණොත් බත් එකේ ඔබ අනාගෙන කන්නේ. සමහර ලාවට ඒක දැක්ක ගමන් බත් එකත් එපා වෙනවා. සමහරුන්ට වමන යන්න එනවා. ඒ නිසා අපි හිතමු ඔබේ වෑංජනයක් මොනවා හරි පරිප්පු හොද්දක් හරි ගෙදර හදපු වෑංජනයක කෙස් ගුලියක්ම තියෙනවා. දැන් ඔබට හොදි බෙදනවා මේකත් එක්ක. බොහෝ දෙනෙක් අර පිඟානත් එක්කම ගිහිලා කුණු එකට හලනවා. සමහර ලාවට කන්නත් අප්පිරියා හිතෙනවා මතක් කෙනකොට. දැන් බලන්න ඔබේම කෙස් ටික ඔබ පිළිකුල් කරන හැටි. අන්න ඒ වගේ
මේ කෙස්වල යතහ ස්වභාව ඊළඟට හිතන්න මේ කෙස් අතර මේවා වයසට යන්න යන්න ඉදෙනවා ගැලවෙනවා දිරල පස් වෙලා යන ඊළඟට මේ කොන්්ඩෙ හැදෙන ඔන්න උක්කුණෝ ඊළඟට ඔබ හිතන්න ඒ අය වෙන කොහෙවත් එලියට ගිහිල්ලා වැසිගිලි කැසිලි කරලා අය ඔලුවට එන අනෙමයින් මළමුට්ට පහ කරන්නේ ජීවත්වෙන්නේ මැරිලා යන්නේ මැරුණට පස්සේ කුණු වෙලා යන්නේ ඒ ඔක්කොම ඔවුන්ගේ ගම්මානයක් වගේ ඔබේ හිස කියලා කියන්නේ ඒ සත්‍යයන්ට ගම්මාන ගමක මිනිස්සු ජීවත්වෙනවා පැටව් හම්බෙන බිත්තර දානවා ඊළඟට ඒ අය ඔබේම ඔළුවේ තියෙන තැන් තැන්වොලින් ලේටික උරාගෙන බීලා ඔවුන් පෝෂණය වෙන ඊළඟට ඔවුන් ඒ හිසේම මැරෙනවා මැරිලයි ඔළුවම කුණු වෙලා යන දැන් ඔබ ඕවා මෙනෙහි කරනකොට මේ ඇත්තත්ද බොරුවත්ද ඔබ හොඳට බලන්න මේ සිහි කරන්නේ ඇත්ත ස්වභාවේ එහෙමනං අපේ කෙස්වල තියෙන ඇත්තම ස්වභාවය ගත්තොත් පිළිකුලයි ඒ නිසයි අපි නිතර පිරිසිදු කරන්න සුවඳ විලවුන් ගල්වන්නේ අපි නිතර හෝදන්නේ නොඒ කාලේපන වර්ග යොදන්නේ ඇයි දුර්ගන්ධය හමන නිසා ඇත්තම ස්වභාවය පිළිකුලයි අන්නේ නිසා අපි අපේ කෙස්වල යථා ස්වභාව ඇත්ත ස්වභාවය සිහි කරනවා මේක පිළිකුලයි කියල මෙනෙහි කරන ඊළඟට ලෝමා කියලා කෙන රෝමකෝප කෙස් වගේම අපේ මුළු ශරීරය පුරාම ඇහි බැම්බේ ඊළඟට ශරීරයේ තවනුයේ තැංගුලි කිලිවල කිහිලිවල හැම්ම තැනම රෝමකෝපතියන ඒ විතරක්නම ඔබ හමදිහා බලන් හරියට ගත්තොත් අර වෙලක ගොයන් හිටවල වගේ මේ හමේ හැම්ම තැනින්ම රෝමකූප මතු වෙලා තියෙන කෙස් වගේමයි මේ රෝමකූප අර කෙස් වගේම එහෙමම දිරලා ගැලවිලා යනවා සමහරලාට ඔබ පිරිසිදු කරේ නැත්නම් හෝදලා පිරිසිදු කරලා දවස් දෙක තුනක් නෑවි නැත්නම් ඔබම බලන්න කොයි තරන් දුර්ගන්ධයක්ද කියලා ඒ නිසා මේ ශරීරය කියන්නේ දහඩියත් එක්ක මේ රෝමකූපත් එක්ක දහඩිය වැගිරිලා විශාල දුර්ගන්ධයක් දවස් දෙක තුනක් යනකොට තමන්ගෙම ශරීරයෙන් උපදින ඒක තමයි ඇත්ත ස්වභාවය එහෙම නම් මේ මගේ කය කියන්නේ මෙන්න මේ විදිහ පිළිකුල් සහගත දෙයක් මේකයි මේක ඇත්ත ඒ ඇත්ත ස්වභාවීමසල බල ඊළඟට නකා නියපොතු අපේ අත්වල ඇගිලි කෙලවරේ තියෙනවා නියපොතු කකුල්වල ඇගිලි කෙලවරේ තියෙනවා නියපොතු එදකොට මේ නියපොතු ඒ වගේමයි මොන තරං අසූචි තැවරෙනවා කුණු අපි අතින් අල්ලන හැම දෙයක්ම වලං හෝදනවා පිගං හෝදනවා කුණු එතකොට මේ හැම්ම දෙයක්ම නියපොතු අස්සේ මේ ඇතුළේ කුණු කොච්චරනං රැඳෙනවද පිළිකුල් සහගතයි පිළිකුලයි එතකොට මේ විදියට අපි එකින් එක සිහි කරන්න පුරුදුට ඊළඟට දන්තා දත් ගැන ඔබේම දත් ගැන හිතන් අපිට මේ කට ඇතුළෙම හැමදාම් මේ තියෙන නිත්‍ය දතක් නෙමේ කට ඇතුළෙම මේවා දිරනවා දිරලයේ කෑලි කැඩිලා අපි දන්නෙමන අපි කණබොන ආහාරපානත් එක්කේ දත් කෑලි ගිලිලා යන අපිට දත් ගැලවිලා වැටෙනවා අපි ආයේ වරන්තියාගන්න වීසි කරල දානවා එතකොට මෙය පිළිකුල් සහගතයි අපි කණබොඩ කියල තැවරිලා සෙම තැවරිලා ඊළඟට කෑම හපලා මේ දත් අස්සේ කොච්චර කෑම කෑලි යනවාද පිළිකුල් සහගතයි ඒ ඇත්ත ස්වභාවය අපි සිහි කරනු ඊළඟට තචෝ හම දහඩිය කුණු මේවා රැඳිච්ච මේ හම මොන්න තරන් ලෙඩ හැදෙනවද කියලා බලන්න සමහර අයගේ ශරීරවල හමදිහා බලනකොට කුස්ට හැදිලා තුවාල හැදිලා වන වෙලා සැරව ගලනු බිබිලි දාලා නොඒක් විදිහට මේ හමේ රෝග මොනතරන් ලෙඩ තියෙනවද මේ හම මුල් කරගෙන දවස් දෙක තුනක් නෑවෙ නැත්නං ඇඟපත පිරිසිදු කරගන්න බැරිවුණොත් මොනතරන් දුර්ගන්ධයක් ශරීරෙන් හමනෝද මේ හම නිසා එදකොට අපි හොඳට විමසන ඇත්තටම මේ හමේ අතහාස භාවි මොකක්ද ඊළඟට මන්සං අන්න දැන් හම විනිවිදගෙන ශරීරය ඇතුළට කොටස්සිං කොටස අපි මෙනෙහි කර බලන ලේ පිරිච්ච මස් කුණු වෙලා යනවා ඔබ බලන්න කෙනෙක් මිය ගියාට පස්සේ සතෙක් ගැන හිතන් මොනතරන් දුර්ගන්ධයක්
මනුස්සෙක් මැරුණු එම්බාම් කරලා නොඒක් විදිහේ සුවඳ විලවුන් ගල්වල මොන්න තරන්නම් සුවඳ ගල්වගෙන සැරින් සැරේ දවස් 2-3ක් මිනිිය තියාගත්තොත් වටේ ඉඳගෙන සැරින් සැරේ සුවඳ අර සෙන්ට් වර්ග වටේට මිනිිය වටේට ගහනවා ගඳවහන්. හැබැයි ඒත් දොරවල් ජනෙල් ඇරලා දාලා මළමිනියක් තියලා අස්කරාට පස්සෙත් දවස් ගානක් යනකං ඒ සැරතියෙන. ඒ නිසා මතක තියාගන්න මේ ශරීරයේ කියලා කියන්නේ දුර්ගන්ධය පැතිරිලා යන දෙයක්. දුගඳ හමන දෙයක්. මොනතරම් දුගඳක්. ඔබ බලන්න සාමාන්‍ය සතෙක් මැරිලා එක්ක සමහරලාට පොඩි පූස් පැටියෙක් වෙන්න පුළුවන් ගෙදර මීයෙක් මැරිලා කියලා හිතන්න. මොනතර හොයාගන්න බැරිනොත් කොහෙද මැරිලා ඉන්නේ කියලා. සමහරට ගේ ඇතුලේ ඉන්න බෑ ගඳ. ඒ නිසා මේ ශරීරයේ මේ මස් කුණු වෙලා යනකොට විශාල දුර්ගන්ධයක් තියෙන. ඒ තමයි ඇත්ත ස්වභාවය. ඊළඟට නහරවැල්. ශරීරයේ මේ ඇට සැකිල්ල වෙලාගෙන තියෙන නහරවැල්. ඊළඟට අට්ඨිය කියන්නේ මේ අස්ති. අපේ හිස්කබල බෙල්ලේ ඇට උරහිස් ඇට ඉල ඇට කූඩුව කොඳු ඇට පේලිය අත්තඇට ඇගිලි ඇට කලව ඇට දනිස් ඇට කෙන්ඩ ඇට මුළු ශරීරය පුරාම තියෙන මේ අස්ති අපි කෙන ඇට සැකිල්ල. හොඳට නුවනින් විමසල බලනවා එක ඇත්ත ස්වභාවය. ඊළඟට අට්ටි මිජ්ජා මේ ඇට ඇතුළේ තියෙන ඇට මිදුළු පිළිකුල් සහගතයි. දියර වගේ ඇට මිදුළු තියෙන. වක්කං පුංචි අඹගෙඩියක හැඩයෙන් යුක්ත වකුගඩු. එතකොට මේ මුට්ටා පෙරන්න මේ වකුගඩුවලින්. මේක මස්කුට්ටියක් වගේ පුංචි අඹගෙඩියක හැඩයකට තිය කුණු වෙලා යනවා ලේවලින් සම්පූර්ණයෙන් පිළිකුල් සහගත දෙයක්. ඊළඟට හදයන් හදවත මස්කුට්ටියක් වගේ ලේ පිරිච්ච. ඔබ දැකල ඇති පින්තුරවලින් හරි දැන් ඔබ එකින් එක නුවනින් විමසල බලන්නේ එක ඇත්ත ස්වභාව. කුණු වෙලා යන දෙයක්. පිළිකුල් සහගත දෙයක්. ඊළඟට යකන නොඒක් පිළී ගඳ ගහන කුණු වෙලා යන මස්වලින් හැදිලා තියෙන පපුවේ මේ දෙතන මේ දකුණු පැත්තට වගේ වෙන්න තියෙනවා. අපි සාමාන්‍යකෙන අක්මාව. එතකොට මෙන්න මේ අක්මාව කිලෝමකම් ඊළඟට දළඹුව පිහකං කියන බඩදිව පප්පාසං. එතකොට මේ වගේ පෙනහලු ඔබ පෙනහල් වල ස්වභාවය දැකලා ඇති. මස්වලින් හැදිච්ච කවර දෙකකගේ හුස්ම ගන්නකොට පිම්බෙනවා. හුස්ම හෙලනකොට ඇකිලිලා යන. එතකොට මේ ඇතුළෙ තියෙන ස්වභාවේ හමකින් වැහිලා තියෙනකොට පිට තියෙන දේවල්වලට වඩා ශරීරය ඇතුළි ස්වභාවේ දකිනකොට මොනතරම් පිළිකුල් සහගත ස්වභාවයක් කෙනෙකුට ඇති වෙනවා. ඒ නිසා මේ එකින් එක අන්තං අන්තගුණං බඩවැල් කුඩා බඩවැල් උදරියන් එදකොට මේ කුස ඇතුළේ තියෙන අපි සාමාන්‍යකෙන ආමාශය කියලා කරී සංකයන අසූචි මේ බඩවැල් ඇතුළේ තියෙන අසූචි රැඳිල. මත්තලුංගං පිත්තං එතකොට මත්තලුංගන් කියන හිස් කබල ඇතුළේ තියෙනවා හිස් ලොඳ මත්තලුංගන් කියන්නේ එකයි. තාමානයට කුරුම් බලොඳ ගොඩක් වගේ මේ හිස් කබල ඇතුළේ තියෙනවා හිස් ලොඳ හිස්මොල කියලා අපි කියන්න. එතකොට තව දැන් මේතික පට විදහතු. ඊළඟට මේ ශරීරය තිනවා වැගිරිලා යන දේවල් ගොඩක්. ඒවා අපි ඒවට කියනවා ආපෝදහතු. එවැනි කොටස් 12ක් බුදු හාතුරු පෙන්න්නනවා මේ පිළිකුල් භාවනාව කරනකොට පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතන් සේදෝ මේදෝ අස්සු අසාකේලෝ මේ විදියට. පිත්තම් පිත කහපාට දියරයක් තියෙන මේ ශරීරය. ඊළඟට සෙම්හං සෙම ඔබ දන්න සුදු පාට පෙන සහිත දියරයක් එනවා සෙම. පුබ්බෝ ඊළඟට එතන පුබ්බෝ කියලා කියන්නේ සැරව තුවාලයක් හැදිලා තුවාලේ කුණු වෙලා යනකොට සැරව ගලන කහපාට ලෝහිතං ශරීරෙ පුරාම තියෙනවා ලේ රතු පාට පිළි ගඳ ගහන දීරයක්. සේදෝ දහඩිය වැගිරිලා යන දේව ශරීරෙ පුරාම තියෙනවා ලවන සහිත දහඩිය මේදෝ කහපාටින් යුක්ත මේ හමත් එක්ක තියෙනවා තෙල් තට්ටුවක් තෙල් මන්ද කියලා අපි කියනවා. අස්සු කියන කඳුළු වසා එතකොට ඒ තෙල් මන්දත් එක්ක
වැකිරිලා යන දේවල් තියෙනවා. ඊළඟට කේලො කෙල. එතකොට මේ විදිහට අපේ ශරීරයේ තියෙන මේ කොටස් එකින් එක සිංගානිකා ලසිකා මුත්තං මේ විදිහට හොටු සඳමිදුළු මුට්ටා මෙන්න මේ කොටස් ටික. එතකොට පටවිධාතු කොටස් 20යි ආපෝ ධාතු කොටස් 12යි. මෙතන ඔක්කොම තියෙනවා කොටස් 32ක්. මෙන්න මේ කොටස් 32 අපි හොඳට ඒක යථා ස්වභාවය බලන. හොඳට මතක තියාගන්න නැවත නැවතත් ඔබට සිහිපත් කරන්නේ අපි මේ බලන්නේ ඇත්ත ඇති සැටියෙන් යථා ස්වභාවයෙන් බලනවා මිසක් මවාගත්ත බොරු පිළිකුලක් හිතනවා නෙමේ. ඇත්ත පිළිකුල. හැබැයි අපි අවිද්‍යාව නිසා අපි අසුබදේ සුභ හැටියට නිත්‍යදේ අනිත්‍යදේ නිත්‍ය හැටියට දුක්දේ සැපක් හැටියට අනාත්මදේ ආත්ම හැටියට මුලාවෙලා රැවටිලයින් දැන් අපි කරන්න මේ ඇත්ත ස්වභාවය කින්න එක බලනවා. එතකොට මේක බලන්න ඕන කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රයේම පෙන්නනවා මහණෙනි කොහොමද මේක බලන්න ඕන හරියට සෙය්‍යතාපි භික්කවේ උබතෝ මුඛා මූතොලි පූරා නානාවිහිතස්ස දඥ්ඥං සෙය්‍යතිීදං සාලීනං විහීනං මුග්ගානං මාසානං තිලානං තණ්ඩුලානං තමේනං චක්කුමා පුරිසෝ. ඒක යන බුදුහාන්දුරේතන විස්තර කරන්නේ හරියට ධාන්‍ය මල්ල. ධාන්‍ය වර්ග ගොඩාක් තියෙනවා එක එක ජාතිමුන් ඇට තියෙනවා මෑට තියෙනවා කවුපි ඇට තියෙනවා නොයෙක් විදිිය ධාන්‍ය වර්ග එකතු කරලා ගැටගහපු ධාන්‍ය මල්ලක් තියෙන දැන් ඔක්කොම එකට තියෙන. මේ මල්ලක දාලා ගැට ගහල තියෙන. දැන් කෙනෙක් මොකද කරන්න මේ ධාන්‍ය මල්ල ලෙහෙනවා. ලෙහලා කොටසෙන් කොටස වෙන් කරනවා මේ තියෙන මුං ඇට ටික ඔන්න පැත්තකට වෙන් කරන. මේ තියෙන්නේ වී ටික මේ තියෙන්නේ කව්පිටික මේ තියෙන්නේ කඩල. එදකොට මේ විදිහට අර ඇට වර්ග ධාන්‍ය ඇට එකින් එක පැත්තකින් වෙන් කර කර බලන. අන්න එහෙම බලාගෙන යන්න කියනවා මේ ශරීරයේ තියෙන දෙතිස් කුණප කොටස් දිහා. මේ තියෙන්නේ කේස් මේ තියෙන රෝමකෝප මේ තියෙන නියපොතු මේ තියෙනෙ දත් මේ තියෙනෙ සම මේ තියෙන්නේ මස් මේ තියෙනෙ නහර මේ තියෙන වකු ගඩු මේ විදිහට බලාගෙන යනකොට අන්න අපේ කයේ යථා ස්වභාවය. ඒ බලනකොට ඒක යථා ස්වභාවය දිහා බලනවා. අන්න එහෙම බලනකොට අපිට අපේ කය ගැන හොඳ අවබෝධයක් මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපේ යථා ස්වභාවය යන හොඳ දැනුමක් වැටහීමක් අපිට මේ භාවනාව තුළින් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. තියෙන නිසා පිංහතුනේ ඔබ පුරුද්දක් හැටියට. ඔබ පුරුදුවෙන් ඔබේ ජීවිතය තුළ යතහ ස්වභාවී මෙනෙහි කරන්න. එහෙම මෙනෙහි කරනකොට මතකතියාගන්න මේ පිළිකුල් භාවනාව කැනෙ සමත භාවනාව. සමත භාවනාවෙන් ඇතිවෙන්නේ සමාධිය. සමාධිය කියලා කියන ප්‍රනීත දෙයක්. දැන් කෙනෙකුට මේ වචනය ඇහෙනකොට හිතෙන ඕක අනි පැත් අම්මෝ පිළිකුල ඔය අප්පිරියාව ඔය පිළිකුල් අසුබේ ඔව සිහි කරනකොට ඕක නිකන් නෙගෙටව් වගේ කියලා හිතෙනවා. එහෙමනි සාමාරු කියන්නේ මේක රිනාත්මකයි මේක නිකන් නෙගෙටව් එතකුට නිකන් ජීවිත නිකන් ඉපා වෙනවා ජීවිතවලට නිකන් සතුට සන්තෝසෙන් ඉන්න තියෙන මේ විඳින්න තියෙන එක නැතිවෙයි එහෙම හිතෙන්. ඒ අර වචනේ පිටිං අල්ලල වචන සුරූපෙ දැකලයි හිතෙන්. නමුත් භාවනාවක් වසයෙන් වඩනකොට කයේ අතාස භාවි වැටහෙන්න එයාට ජීවිතේ අටලෝ දහම ඉදිරී පවා අකම්පිත කෙනෙක් බවට පත්වෙනවා කියන. ලාබ අලාභ සැපදුක යසායස නින්දා ප්‍රසංසා මේ හැම දෙයක්ම ඉදිරී අකම්පිතයි. ඇයියා ජීවිතය අතාස භාවි දන්න. කයේ අතාස භාවි දන්න එයා ඉන්න අවබෝධයක් තුළ මුලාවක් තුළ නෙමේ. එයා කය විනිවිදගෙන දකිනවා. එහෙම දකින කෙනා බොහොම බුද්ධිමත් හොඳ නුවණක් ඇති ප්‍රඥාවන්ත කෙනෙ. ඒ විතරක් නෙමෙයි දැන් මේ භාවනාව තුළ වැඩෙන්නේ සමාධිය. මතකතියාගන සමාධිය කියැනෙ බොහොම ප්‍රනීත දෙයක්. පංච කාමයන් ඉක්මවා ගිහිල්ලා. කෙනෙක් යම් භාවන අරමුණක් තුළ සමාධයක් ඇති කරගන්නවා කියන්නේ සමාධිය තුළ තියනො සමාධි අංග කීපය. ඒ සමාධි අංග තමයි විතක්ක විචාර ප්‍රීති සුක ඒකාග්‍රතා කියලා පළවෙනි සමාධිය අපි කියන පළවෙනි ධ්‍යානය කියල.
එතකොට කෙනෙක් භාවනා කරලා ඒ ධ්‍යාන මට්ටමකට හිත දියුණු කරගත්තට පස්සේ එයාට ඇතිවෙන්නේ ඔන්න ඔය කියන සමාධි අංග ටික. දැන් මේ පිළිකුල් භාවනාවේදී සමාධියක් වඩනකොට සාමාන්‍ය පුරුදු කරගන්න අපේ පැරණි භාවනා ගුරුවරු ඔය විසුද්ධි මාර්ගය වගේ පොත්වල තියෙනවා අතීතේ භාවනා උගන්වපු ගුරුවරු මේ කොටස් 32 කොටස් වලට බෙදා පහ බෙදලා ගන්නවා. අපි සාමාන්‍ය කියනවා තච්ච පංචකය කියලා. ඔබ අහලා ඇති කෙනෙක් පැවිදි කරනකොට ඉස්සරලාම කෙස් ටිකක් කපලා අතට දෙනවා. ඔබ දැකලා ඇති සාමාන්‍ය ඔබේ පන්සලක වාරන්නේක කොහේ හරි දරුවෙක් කුල දරුවෙක් පැවිදි වෙනකොට ඉස්සරලාම ස්වාමීන් වහන්සේලා පැවිදි කරනකොට කරන්නේ කෙස් ටිකක් කපලා අතට දීලා ඒ කෙස් දිහා බලාගෙන මෙනෙහි කරන්න කියනවා. කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ කියලා සිහි කරන්න කියනවා. එතකොට කෙස්, ලොම්, නිය, දත්, සම. එඳ මෙන්න මේ කොටස් පහ අරගෙන ඔන්න ඒ පහනුව බලනවා. මොකද අර ඔක්කොම එකපාර බලනවට වඩා කොටස් කීපයක් අරගෙන බලනකොට අපිට හොඳට ඒ තුල ගැඹුරින් දකින්න පුළුවන්. ඔබ අහලා ඇති මේ බුද්ධ ශාසනය තුල ඒ විදිහට කෙස් ටිකක් අතට දෙද්දි හිස මුඩු කරලා අවසන් වෙලා සිවුර පොරවන්න කලින් රහත් වෙච්ච මහරහතන් වහන්සේලා ඉන්නවා. සීවලී මහරහතන් වහන්සේ කියන්නේ එහෙම කෙනෙක්. සීවලී කුමාරයා බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත හාමුදුරුවන්ට තමයි පැවරුවේ. සාරිපුත්ත මේ සීවලිය පැවිදි කරන්න කියලා. සීවලී කුමාරයාට පළවෙනි කෙස් ටික කපලා අතට දුන්නා. සාරිපුත්ත හාමුදුරුවෝ සීවලී මේ කෙස් මෙනෙහි කරන්න. යෝනිසෝ මනසිකාරයෙන් කෙස් දිහා බලන්න. කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ කියලා කයේ අතාස භාවය මෙනෙහි කරන්න. අර කෙස් ටික අතේ තියාගෙන පිළිකුල් වශයෙන් මෙනෙහි කරනකොට සෝතාපන්න ඵලයට පත් වුණා. දෙවනි කෙස් ටික කපලා අතට දුන්න සීවලී මේ කෙස් දිහාත් හොඳට නුවණින් විමසන්න. කෙස් දිහා බලාගෙන කය අනුව ගලපලා බලන්න. කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ කියලා මෙනෙහි කරන්න. ඒ කෙස් දිහා බලාගෙන මෙනෙහි කරනකොට සකදාගාමී ඵලයට පත් වුණා. තුන්වෙනි කෙස් ටික කපලා අතට දුන්නා අනාගාමී ඵලයට පත් වුණා. ඒ කෙස් අනුව මෙනෙහි කරන හිස මුඩු කරලා අවසන් වෙනකොට සිවුර පොරවන්නත් පෙර අරහත්වයට පත් වුණා. උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. අපි කවුරුත් දන්න ප්‍රතිලාභීන් අතර අගතැන්පත් සීවලී මහරහතන් වහන්සේ රහත් වෙන්නේ ওই විදිහට. එහෙමනම් කෙනෙකුට මේ කයේ යථා ස්වභාවය මෙනෙහි කරනවා කියන්නේ ධර්මාවබෝධයට මේ භාවනාව උපකාර කරගන්න පුළුවන්. ඊළඟට භාවනා ගුරුවරු අපිට මේ භාවනාව ප්‍රායෝගිකව පුරුදු කරද්දි පෙන්නලා දීලා තියෙනවා කොටස් පහ අරගෙන මේ භාවනාව වඩන ක්‍රමය. ඒ නිසා ඔබ මේ භාවනාව සමාධියක් හැටියට පුරුදු කරනකොට අපි මේ කොටස් 32ම අනුව හොඳට විමසලා බලනවා. ඒක හරි. හැබැයි ඔබ සමාධියක් වඩනකොට ඔබ ගැඹුරෙන් වඩාගෙන යනකොට ඔබ මුලින් කොටස් පහක් ගන්න. කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ. මේ කෙස්, රෝමකූප, නියපොතු, දත්, සම කියන මේ කොටස් පහ අරගෙන ඒ කොටස් පහේ යථා ස්වභාවය හොඳට විමස බලන. ඒ බලද්දී තවදුරටත් ඔබට හිතෙනවා නම් මට ඊට වඩා කෙස් ගැනම බොහෝ වෙලාවක් විමසන්න පුළුවන්. එයා ඒ කෙස් අනුවම විමස බලනු. ඊළඟට රෝමකූප අනුවම බොහෝ වෙලාවක් විමස බලනු. එතකොට එහෙම වෙනම විමස බලනකොට එහි යථා ස්වභාවය අවබෝධ වෙනවා වගේම පංච නීවරණ ඔස්සේ හිත දුවන්නේ නැහැ. දැන් අපි හිතමු ඔබ කෙස් ගැන හොඳට විමසලා භාවනා කරන කෙනෙක් කියලා. දෙතිස් කුණප කොටස් වලින් කෙස් කියන මේ කුණප කොටස ඔස්සේ දැන් ඔබ හොඳට හිත වඩන. කෙස්වල රූපය, ස්වරූපය, ඒකේ හැඩතල මේ ඔක්කොම ඔබට හිතට දැන් මැවෙනවා. ඔබ හොඳට කෙස්වල යථා ස්වභාවය මෙනෙහි කර ඒකේ පිළිකුල මෙනෙහි කර එහි යථා ස්වභාවය හොඳට බලනවා. එහෙම බලාගෙන භාවනා කරගෙන යනකොට බොහෝ වෙලාවක් ඔබේ හිත මේ අරමුණේ රැඳෙනවා කියන්නේ. ඔබේ හිත කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා මේ අරමුණු වලට දුවන්නේ. එහෙමනම් ඔබ තුල හිතේ එකඟතාවයක්, සමාධියක් ඇති වෙනකොට ඔබ තුල ප්‍රකට වෙනවා ලක්ෂණ පහක්. ඒ තමයි විතක්ක ਵਿਚාර. විතක්ක ਵਿਚාර කියන්නේ ඔබ භාවනා අරමුණ, ඒ භාවනා නිමිත්ත විතක්ක නැවතන හිතෙන් සිහි කරනවා.
විචාර කියන එක නැවත නැවත සිහිකර කර විමසනවා. කෙස් නං කෙස්සොලේ අතාස භාවය නැවත නැවත මෙනෙහි කර කර ඒ අරමුණේම විමසමින් අපි හිත පවත්වන. ප්‍රීති අන්න බලන්න සමාධී අංගයක්. ප්‍රීතිය කියලා කියන්නේ පංචකාමයන් ඉක්මවා ගිල්ලා නිරාමිස සතුටක් හිත ඇතුළේ උපදින. සමාධීක ලක්ෂණය සමාධියක තියෙන අංගයක් ප්‍රීතියක්. ඊළඟට සුකේ ලොකු සැහැල්ලු බවක් එක කයට ලොකූ සැපයක් දැනෙන. ඒ කාග්ගතා හිත එකඟ වෙලා තියෙන මේ අරමුණ තුළ. එදකොට ඔය විදිහට අපට මේ පිළිකුල් භාවනාව ගැඹුරින් වඩන කෙනෙකුට ඒ කුණුප කොටස් අනුව එකින් එක ඔය විදිහට හිත වඩාගෙන හිත ඉහලට දියුණු කරගන්න පුළුවන්කම තියෙන. ති එනිසා පිංහතුනේ බුදුරජාණන් වහන්සේ අපිට හරියට පෙන්වේ මේ ශරීරයේ ධාන්‍ය මල්ලක් ලෙහෙල බලනවා වගේ මේ ශරීරෙ කොටසෙන් කොටස ලෙහෙලෙහා ගැඹුරින් බලන්න කියන. එහෙම බලනකොට මතක තියාගෙන ඉස්සල්ලා බලන්නේ තමන්ගේ කය ගැන. ඉති අජ්ජත්තංවා කායේ කායානු පස්සේ විහරති. අන්න හොදට බලනවා ඇත්තටම මගේ කය මේ හිස්මුදුනේ ඉදම් පාදාන්තය දක්වාත් පාදාන්තී නම් කේසාන්තය දක්වා හරියට ධාන්‍ය මල්ලක් ගැටගහලතිනා වගේ මේ දෙතිස් කුණු පොකොටස් වලින් යුක්ත මේ කයි ඇත්තම ස්වභාව මේක නේද කියලා හොදට තමාගේ කයානෝ ඉමසල බලන. මතක තියාගන්න මේ ධර්මය ඕපනයිකයි. එහෙම බලන කෙනා හොඳට තමානුව බලන කෙනා ඊළඟට ගලපල බලනවා බහිද්ධවා කායේ කායානු පස්සේ විහරති. මේ බාහිර සමාජ ජීවත්වෙන අනිත් හැම දෙනාගෙම ශරීරත් මේ ස්වභාවයෙන්ම නේද පවතින්නේ. ඒ අයගේ ශරීරත් මේ ධාන්‍ය මල්ලක් ගැටගහල තියෙනවා වගේ දෙතිස් කුණුප කොටස් වලින් යුක්ත මේ ශරීර නේද මේ දරාගෙනන්නේ. එතකොට මොන තරං හැඩ වැඩ වෙලා ලස්සන වෙලා හිතට අරගෙන තමන්ගේ රූපය ගැන දැන් ඔබට පේනවා මේ වෙනකොට සමාජි තුළ මොන තරම් ව්‍යසන මේ වර්ණයක් මුල් කරගෙන දැම් බලන්න මේ වෙනකොට ඇමරිකාව මුල් කරගෙන මේ වර්ණ බේදවාදයක් එක්ක කළු සුදු හමේ වර්ණය මුල් කරගෙන මිනිස්සු අතර මොන තරන්නං විනාසයක් බෙදීමක් දේපල විනාස කරනවා ගෙනතියනවා මිනිස්සු රණ්ඩුවෙනවා ගහගන්නවා පෙළපාලියන්නවා මරාගන්නවා. හැබැයි මේ කය අනුව නුවනින් දකින කෙනා දකිනවා කළු කෙනෙක් වුණා සුදු කෙනෙක් වුණත් ලස්සනට පේන තිබුණත් කැත කෙනෙක් වුණත් එයා කුලවතෙක් වුණත් කුලහීනෙක් වුණත් රජෙක් වුණා සිටුවරයෙක් වුණත් හිඟන්නෙක් වුණත් මා තුළත් බාහිරවත් තියෙන්නේ මේ දෙතිස් කුණුප කොටස් වලින් යුක්ත ධාන්‍ය මල්ලක් ගැටකැහුව වගේ මෙහෙම ශරීරයක් නේද. ඊළඟට එයා ආධ්‍යාත්මික බාහිර දෙගොල්ලන්ගෙම කයි අතාස භාවයේ ගලපල බලනු අජ්ජත්ත බහිද්ධාවා කායේ කායානු පස්සේ විහරති. ඊළඟට බලනවා මේක හට ගැනීම සමුදය ධම්මානු පස්සීවා කායස්මින් විහරති. වයදම්මානු පස්සීවා කායස්මින් විහරති. සමුදේ වයදම්මානු පස්සීවා කායස්මින් විහරති. මේ ශරීරය මේ දෙතිස් කුණුප කොටස් මේ ඔක්කොම ආහාර සමුදයාරූප සමුදයෝ. මේක හටගන්නේ ආහාර ප්‍රත්‍යයෙන් මේ රූපය හටගන්න. ආහාර නිරෝධාරූප නිරෝධ. ඔබ හොඳට බලන්න කණබොන ආහාර නැතිවුණු මේ රූපය පවතින්නේ. ආහාර මුල් කරගෙන හටගන්නවා ආහාර නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලායන. එහෙමනං මේ ආහාර හේතුවක් නිසා හටගෙන හේතු නැති වෙනකොට නැතිවී යන ස්වභාවෙන් යුක්තයි. එහි හට ගැනීම නැතිවීම නැතිවෙමින් පැවතීම ඒකැන අනිත්‍ය දකින්නේ. සමුදය වය සමුදේ වයදම්මානු පස්සේ හටගෙන නැතිවී යන ස්වභාවය හොඳට දකිමින් එයා හොඳට තමන්ගේ කයානුව භාවනා කරනු. එහෙම භාවනා කරගෙන යනකොට මේ කායානු පස්සනාව තුළ යාට විදර්ශනාවට හැරෙන්න්නත් පුළ යාඒ තුළ අනිත්‍යයක් දකින. අත්ති කායෝතිවා පනස්ස සති පච්චු පට්ටිතා හෝති. යාවදීව ඥානමත්තාය. ඒ විදියට භාවනා කරනට කයානුව පිහිටල හොඳට සිහිය වැඩෙනවා සති පච්චු පට්ටිතා හෝති. හොඳට සිහිය පිහිටල තියෙන කයානුව තමන්ගේ සිහිය වැඩෙනවා. සතිපට්ඨාන දියුණු වෙන. ඥානමත්තාය තමන්ගේ ඥානය ප්‍රඥාව දියුණුවීම පිණිස පතිස්සති මත්තාය සිහිනුවන බලවත්වීම පිණිස අනිස්සිතෝච විහරති නචකින්චි ලෝකෙ උපාදියති එයා කිසිම දෙයක්
උපාදාන වසයෙන් මේ ලෝකයේ කෙලෙස් සහිත දේවා ග්‍රහණය වෙන නෑ යාගේ හිතට. යා යථා ස්වභාවය හැමවෙලේම දකිනො මේ හැම දෙයක්ම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා. ඒවම්පිකෝ භික්කවේ බික්කු කායේ කායානු පස්සේ විහරති. මෙන්න මේ විදිහට අයිකෙන භික්‍ෂුව කයානුව බලමින් කායානු පස්සනා භාවනාවේදෙන්. එතකොට මෙන්න මේ කියපු කොටස අද අපි ඔබට කියලා දුන්නේ අපි මේ භාවනාවට කෙනවා කාය ගතා සති භාවනාව. කයානුව විමසා බලන භාවනා. එහෙමත් නැත්නම් අපි අහල පුරුදු වචන තමයි පිළිකුල් භාවනාව එහෙමත් නැත්නම් අසුභ භාවන. ඔය මොන නමෙන් කිව්වත් එකම භාවනාව. එතකොට මේ භාවනාවේදී අපි විශේෂයෙන් කරන්නේ කොහොමද? අපේ ශරීරයේ තියෙන පඨවි ආපෝ කියන කොටස් දෙක තමයි ගන්න. පඨවි ධාතු කොටස් 20ක් තියෙනවා. එතන පඨවි කියන්නේ ගොරෝසු ස්වභාවය වැඩි. ඊළඟට ගැඹුරින් යනකොට ධර්මයේ පෙන්නනවා මේ පඨවි ධාතු හැදෙන්නේ සතර මහා ධාතුන්ගෙන්ම තමයි. හැබැයි එහි පඨවි ලක්ෂණය වැඩි. ආපෝ ධාතු කියන්නේ වැగిරෙන ස්වභාවය වැඩි. ඒවා හට ගන්නේ සතර මහා ධාතුන්ගෙන්ම තමයි. හැබැයි වැగిරෙන ස්වභාවය වැඩි. ඒ නිසා ආපෝ කියන. පඨවි ධාතු කොටස් 20යි ආපෝ ධාතු කොටස් 12යි. එතකොට ඔක්කොම එතන තියෙන කොටස් 32ක්. අපි කියනවා දෙතිස් කුණප කොටස්. මේ ශරීරයේ තියෙන ওই දෙතිස් කුණප කොටස් හොඳට වෙන්වෙන් වශයෙන් බෙද බෙදා හිතෙන් මේ භාවනාව කරන්න හිතෙන් මෙනෙහි කර කර ඒකට අවශ්‍යම දෙයක් තියෙනවා. මේ ධර්මාවබෝධයට අවශ්‍යම දේ ආතාපි සම්පජානෝ සතිමා. මතක තියාගන්න මේ සතර සතිපට්ඨාන භාවනා වඩද්දී සතර සතිපට්ඨානෙ පුරාම බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නපු වැදගත්ම ලක්ෂණ 3 ධර්මාවබෝධය පිණිස අපි තුළ අවශ්‍යයි. ආතාපි කියන්නේ කෙලෙස් තවන වීරිය. සම්පජාන හොඳ නුවණක් අපිට අවශ්‍යයි. ඒ නුවණින් තමයි අපි බෙද බෙදා ඒක යථා ස්වභාවය මෙනෙහි කර කර බලන්නේ නුවණ. සතිමා කියන්නේ ඒ කොටස් තුල හිත පිහිටවාගත්ත සතර සතිපට්ඨානෙ හිත පිහිටවාගෙන හිත රැකගන්න මනා සිහියක් අවශ්‍යයි. ආතාපි සම්පජානෝ සතිමා වීරිය නුවණ සිහිය. ඔන්න ඔය කරුණු 3න් තමයි අපි මේ ධර්මාවබෝධය පිණිස මේ සතර සතිපට්ඨාන භාවනා අපි වඩාගෙන පුරුදු කරගෙන යන්න. ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ අපිට බුදුරජාණන් වහන්සේගෙන් ලැබිච්ච දායාදේ තමයි සතර සතිපට්ඨාන. ඔබට මතක ඇති මීට පෙර සතිපට්ඨාන දේශනාව ආරම්භ කරද්දි මම ඔබට උපමාවක් කියලා දුන්නා. පුංචි කැටකිරිල්ලියක්. ගිජු ලිහිණයකට හසු වෙච්ච උපමාව. ඒ උපමාවේ බුදුහාමුදුරුවෝ මේ උපමාව කියලා විස්තර කරා මහණෙනි ඒ කැටකිරිලි ගිජු ලිහිණියට ගොදුරු උනේ තමන්ට පියවුරුමෙන් ලැබිච්ච ආරක්ෂිත තැන රැකුන් නැති නිසා. ඔහේ හිතුවක්කාර විදිහට පියාඹගෙන යන්න ගිහිල්ලා ගිජු ලිහිණියකට ගොදුරක් වුණා. නමුත් තමන්ගේ පියවුරුමෙන් ලැබෙන ආරක්ෂිත තැන තමන් රැඳිච්ච නිසා තමන් ආරක්ෂා වුණා. ඊට පසුව ඒ උපමාව බුදුහාමුදුරුවෝ පෙන්නලා විස්තර කරා මහණෙනි නුඹලාට මගේ ශ්‍රාවකයන්ට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට තථාගතයන් වහන්සේ නැමැති බුදුරජාණන් වහන්සේ සම්බුදු පියාණන් වහන්සේගෙන් අපට ලැබෙන උරුමයක් තියෙනවා. දායාදයක් තියෙන බුදුහාමුදුරුවන්ගෙන් අපිට ලැබිච්ච දායාදේ ඒ තමයි කිව්ව සතර සතිපට්ඨාන. මහණෙනි නුඹලා සතර සතිපට්ඨානෙ සිහිය පිහිටවාගෙන වාසය කරනවා නම් නුඹලා ආරක්ෂා වෙනවා. නුඹලා රැකෙනවා. මාරයාට නුඹලා ගොදුරක් වෙන්නේ නැහැ කියව. අර ගිජු ලිහිණියට අහු වුණා වගේ කැටකිරිල්ලේ මාරයාගේ ගොදුරක් නොවි ආරක්ෂා වෙන්න පුළුවන් බුදුහාමුදුරන්ගෙන් අපිට ලැබිච්ච දායාදේ තමයි සතර සතිපට්ඨාන. අන්න ඒ නිසා ඔබේ ජීවිතය තුළ මේ භාවන දැන් ඔබට හිතෙන්න පුළුවන් මට මේ පිළිකුල් භාවනාව නම් මට ටිකක් අමාරුයි වගේ. පිළිකුල් භාවනාවම කරන්න ඕන කියලා එකක් නෑ මතක තියාගන්න. ඔබ කැමති ඔබ හිත පිහිටන ඔබේ හිත හොඳට වැඩෙන මේ කායානුපස්සනාව ඒකයි බුදුහාමුදුරුවෝ එක භාවනාවක් විතරක් පෙන්නලා දුන්නේ නැත්තේ. ඒ පුද්ගලයන්ගේ චරිතානුව ඒ පුද්ගලයන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් අනුව ඔවුන් සසර පුරුදු කරලා තියෙන භාවනා ක්‍රම අනුව සමහර වෙලාවට ඔබට ආනාපාන සතිය කෙනෙකුට හොඳට වැඩෙන. කෙනෙක් ඉන්නවා ආනාපාන සතිය වඩන්නම බෑ. කොච්චර උත්සාහ ගත්තත් හුස්ම රැල්ලේ හිත පිහිටවන්න බෑ. හැබැයි යාට හොඳට පිළිකුල් භාවනා වැඩෙනවා වෙන්න පුළුවන්.
තව කෙනෙක් ඉන්නවා යාට ධාතු මනසිකාර භාවනාව හොඳට වැඩෙනවා. කෙනෙක් ඉන්න ඔය එක භාවනාවක්වත් හොඳට වැඩෙන්නේ. එයාට අට්ටික සංඥාව හොඳට වැඩෙනවා. මෛත්‍රී භාවනාව වැඩෙනවා. තව කෙනෙක් ඉන්නවා සමත භාවනා ක්‍රම හරි අමාරුයි. හිත විසිරෙනවා. හැබැයි විදර්ශනාව හිත පිහිටන. එතකොට ඒ වගේ ඒ පුද්ගලයන් තම තමන්ගේ චරිත තමන්ගේ හිත පිහිටන භාවන ඒවා අපි භාවනා කරලමයි හොයාගන්න තියෙන. ඔයාට මෙන්න මේකයි හරියන්න. ඔයාට මෙන්න මේකමයි හරියන්න කියලා අපිට කෙනෙක්ගේ ඉන්ද්‍රිය ධර්මයන් බලන නුවන නෑ. ඒක තිබිච්ච කෙනෙක් හිටිය. එක්කෙනයි. බුද්ධ ශාසනයකට ඒ නුවන තියෙන්නේ බුදු කෙනෙකුට විතරයි. ඒකට අපි කියන්නේ ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානෙ. කෙනෙකුගේ ඉන්ද්‍රිය ධර්මයන් දැකීමේ නුවන. ඉන්ද්‍රිය ධර්මයන් හඳුනා ගැනීමේ නුවන. බුදුරජාණන් වහන්සේට කෙනෙක් දකින්නකොටම බුදු හාමුදුරුවෝ දන්නවා මෙයා උග්ගටි තඥ කෙනෙක්ද විපටි තඥ කෙනෙක්ද නෙయ్య පුද්ගලයෙක්ද මෙයා පදපරම පුද්ගලයෙක්ද මෙයා සසරේ කොයි තරම් කාලයක් භාවනා කරලා තියෙනවද මේ කෙනාගේ ඉන්ද්‍රිය ධර්ම වැඩලා තියෙන කොයි ආකාරයටද මේ කෙනාට මොන විදිහටද භාවනාවක් දෙන්න ඕනේ. සමහර අයට බුදුහාමුදුරුවෝ බණ කිව්වේ නැහැ. සමහර අයට ධර්මයේ වැටහෙන විදිහේ පුංචි උපක්‍රමයක් යෙදුවා. චුල්ලපන්තක හාමුදුරන්ට දුන්නේ රෙදි කඩක්. රෙදි කඩ පිරිමදින්නකොට රෙදි කඩ අපිරිසිදු වෙලා යන්නේ යම්සේද තමන්ගේ කය අනුව ගලපලා බලන්න කිය. රජෝහරණන් කියලා රෙදි කඩක් පිරිමදිනකොට ඒ රෙදි කඩ අපිරිසිදු වෙලා යන ආකාරයේ තමන්ගේ කය අනුව විමසලා ධර්මාවබෝධය ලැබුවා. තවත් සමහර අයට බුදුහාමුදුරුවෝ නෙළුම් මලක් මවලා දුන්නා. එක්කෝ ජේතවනේ පොකුණ ළඟට ගිහිල්ලා මලක් දිහා බලාගෙන ඉන්න සැලැස්සුවා. ඒ මල පරවෙලා යනකොට ඒ තුලින් කයේ යථා ස්වභාවය වටහා ගත්තා. සංසාරේ ඉන්ද්‍රිය ධර්ම වැඩිච්ච හැටි. කේමාව බහලා ඇති බිම්බිසාර රජුරුවන්ගේ එක බිසවා බුදුහාමුදුරුවෝ රූපයට ගරහ කරනවා කියලා බුදුන් දකින්නවත් කැමති උන්නේ නැහැ. අවසානයේ බිම්බිසාර රජුරුවෝ මාලිගාවේ විරිඳු ශිල්පීන් ලවා ගීතවලට බොහොම ලස්සනට විරිඳුවට ගායනා කෙරෙව්වා. වේළුවනාරාමි සුන්දරත්වය ලස්සන හිත ඇදිලා යන්න. කේමාව හිතුවා මං එහෙනම් ඔය කියන ලස්සන තැන බලන්න යනවා. හැබැයි මං බුදුහාමුදුරන්ව නම් හම්බෙන්නේ නැහැ. මං යන්නේ උයන බලන්න විතරයි කියලා ගියා. ඔය ගිය අතරේ බුදුරජාණන් වහන්සේ දහම් දෙසනවා. බුදුහාමුදුරුවෝ කේමාවට පමණක් පෙනෙන්න ලස්සන කාන්තා රූපයක් 이르දියෙන් මැව්වා. බුදුරජාණන් වහන්සේට පවන් සලන ඒ කාන්තාරුව කේමාව බලාගෙන හිටිය මගේ රූපයට වඩා ගොඩක් ලස්සනයි බුදුහාමුදුරුවෝ ළඟ ඉන්නවනේ. එහෙනම් මේ රූපයට ගරහා කරනවා කියලා කිව්වේ බොරුවක් වෙන්නේ නැති. ඒ රූපෙ දිහා බලාගෙන ඉන්නකොට අර ලස්සන කාන්තා රූපය එහෙමම වයසට යනවා. කුදු ගැහෙනවා. කෙස් ටික පැහෙනවා. හම රැලි වැටෙනවා. එහෙම ඇදගෙන වැටිලා එතනම මැරිලා කුණු වෙලා ගියා. බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ජීවිතයේ මේ ක්‍රියාවලිය ඉක්මනින් පේන විදිහට කේමාව ඉදිරියේ 이르දියෙන් මවලා පෙන්වනවා. ඒ තමයි කේමාවට ධර්මාවබෝධය කරා යන්න මඟ පෙන්නපු හැටි. අර රූප මදේ මත් වෙලා හිටපු කේමාව ඒ රූප මදේ අතහැරියා. පැවිදි වුණා. රහත් වුණා. ඒ නිසා අපිට පේනවා සමහර අයට ජීවිතේ ධර්මාවබෝධය පිණිස ඒ අයගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ යථා ස්වභාවය ඒක අපිට අද අපිට කියන්න බෑ. බුදුහාමුදුරුවෝ හිටියානම් බලපු ගමන් ඒ කෙනාට ගැළපෙනම කමටහන ගැළපෙනම භාවනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන. ඒ නිසා ඔබ බණ අහලා ධර්මයේ තුලින් විමසලා ඔබම වීරියෙන් ඔබ භාවනා කරලම ඔබට ගැළපෙන භාවනාව ඔබ සොයාගත යුතුයි. ඒ නිසා මතක තියාගන්න අපි සමත විදර්ශනා මේ භාවනාවන් පුරුදු කරගන්නට ඕනේ. බහුල වශයෙන් වඩන්නට ඕනේ. අන්න එතකොටයි අපිට මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්කම තියෙන. ඒ පිණිස ඔබ හැම දිනාටම මේ ධර්මානුශාසනාවන් පෙළම සතර සතිපට්ඨාන ගැන දේශනා කරන මේ ධර්මානුශාසනා පෙළ ඔබ හැම දිනාටම ධර්මාවබෝධයේ පිණිසම ආශිර්වාදයක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. බුදුරජාණන් වහන්සේ විසින් නිවන් අවබෝධ පිණිස වැඩිය යුතු ඒකායන මාර්ගය ලෙස පෙන්වා වදාළ උතුම් සතර සතිපට්ඨානය තේරුම් ගත හැකි පරිදි පූජ්‍ය ගලිකමුවේ ඥානදීප හිමියන් විසින් විස්තරාත්මකව සිදු කරන ලද ධර්ම දේශනා මාලාව. මෙම දේශනාව සිදු කරනු ලැබූ පූජනීය ගලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසුව ඔබ සැමට තෙරුවන් සරණයි.